හරි දරුවනේ අපි ගිය සතියේ කතා කරා දරුවනේ අපි ඩයෝඩයක් භාවිතා කරන්නේ කොයි වගේ තැන්වලටද ඊට කලින් සතියේත් අපි ඒ ගැන කතා කරා පුතේ. එතකොට ඩයෝඩ ආශ්‍රිත පරිපථ ගැන අපි කතා කරා නේද? ඉතින් ඒ තැන්වලදී ඩයෝඩයක් ක්‍රියා කරන්නේ වන් වේ වෑල් එකක් වගේ කියලා මම කිව්වා නේද? හැබැයි අපි පුතේ ඔතෙන්දී ඔය ඩයෝඩේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කතා කරේ නැහැ. අපි කතා කරේ ඩයෝඩයක් කරා ධාරාව ගලන්න පුළුවන් එක් පැත්තකට කියලා විතරයි. හරිද? හරි. එතකොට පුතේ අපි ඒ විදිහට ඩයෝඩය පිළිබඳව ගැටලු විසඳුවා ගණන් හැදුවා. නමුත් ඩයෝඩේ අභ්‍යන්තරය ගැන කතා කරේ නැහැ. හරි. දැන් අපි අද දවසේ යන්නේ පුතේ ඩයෝඩේ අභ්‍යන්තර සැකැස්ම ගැන කතා කරලා ඉවර වෙලා ඒ සිද්ධාන්ත ටිකත් අරගෙන ඊට පස්සේ ලබන සතිය වෙනකොට ටිකක් ගැඹුරු කියන්නේ ටිකක් සංකීර්ණ මට්ටමේ ගණන් ටිකක් හදන්න යනවා ඩයෝඩ සම්බන්ධව. හරි. ඊළඟට පුතේ ඩයෝඩ වල විශේෂ අවස්ථා තියෙනවා අපිට. ඒ කියන්නේ විවිධාකාරයේ ඩයෝඩ ඒ ටික ගැන අපි කතා කරන්න ඕනේ. ඉතින් පස්සේ ඩයෝඩ වල ප්‍රායෝගික යෙදීම් ඩයෝඩ ඇත්තටම මොකටද වැඩිපුර භාවිතා වෙන්නේ කියන ටික අපි කතා කරන්න ඕන. හරි. එතනින් ඩයෝඩ හා සම්බන්ධ සිද්ධාන්ත කොටස් ඉවර වෙනවා. ඊළඟට පුතේ අපිට තියෙන්නේ ට්‍රාන්සිස්ටරය කතා කරන්න. හරි. දරුවනේ අද අපි මුලින්ම බලමු ඩයෝඩයක අභ්‍යන්තර සැකැස්ම කොහොමද හැදිලා තියෙන්නේ කියලා. හරි. ඉතින් එතන පටන් ගන්න මේ ඩයෝඩ කියන එක හදන්නේ ඩයෝඩ කියන එක ඇති වෙන්නේ අර්ධ සන්නායක පිළිබඳ මිනිස්සු හොයාගත්තට පස්සේ. මොකද මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ලොකු පෙරලියක් ඇති වෙන්නේ අර්ධ සන්නායක හොයාගත්තට පස්සේ කියලා නේද? අර්ධ සන්නායක හොයාගත්තට පස්සේ තමයි පුතේ ඩයෝඩ නිපදවන්නේ. ඉතින් ඩයෝඩ වලින් පස්සේ ට්‍රාන්සිස්ටර් වලින් පස්සේ IC වලින් පස්සේ මයික්‍රෝප්‍රොසෙසර් විදිහට පුතේ තාක්ෂණ ඉතා වේගයෙන් දියුණු වුණා. ඉතින් මම ඒකම කිව්වා මේ ඔබ අප අද අත්දකින මේ තාක්ෂණයේ ඔය කියන අර්ධ සන්නායක සොයා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට අපිට හිතන්න පුළුවන්. හරි. පුතේ ඉතින් එහෙනම් අපි මුලින්ම පටන් ගමු ඩයෝඩ් එක අභ්‍යන්තරය ගැන කතා කරන්න. අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා හරියටම ඉගෙනගෙන. පුතේ අර්ධ සන්නායක කියලා කියනවා විද්‍යුත් වශයෙන් සන්නායක පරිවාරක කියන ගුණ දෙක ගත්තම අනේ දෙක අතරමැදි ගුණ දක්වන සන්නායක අතරමැදි පරිවාරක අතරමැදි ගුණ දක්වන මූලද්‍රව්‍ය වලට පුතේ අපි කියනවා අර්ධ සන්නායක කියලා. ඉතින් මම එතෙන්දී අර විද්‍යුත් සන්නායක පරිවාරක දෙක මනින මිම්මක් දරුවන්ට ඉදිරිපත් කරා ධාරා විද්‍යුතය කොටසේදී යම් පදාර්ථයක තියෙන නිදහස් ආරෝපණ ප්‍රමාණය ඇසුරින් අපිට පුළුවන් පුතේ ඒ පදාර්ථයේ විද්‍යුත් සන්නායකද එහෙම නැත්නම් පරිවාරකද කියලා කතා කරන්නේ නේද? අපි ඒකට කිව්ව නිදහස් ආරෝපණ වාහක ඝනත්වය කියලා. නිදහස් ආරෝපණ වාහක ඝනත්වය ඝන සෙන්ටිමීටරයකට 1 ගුණ කිරීම 10 22ක් වගේ ඊට වඩා වැඩිය කියන්නම් පුතේ අපි ගෝයා හොඳ සන්නායකයක් කියලා. ඒ වගේම යම් මාධ්‍යයක නිදහස් ආරෝපණ වාහක ඝනත්වය ඝන සෙන්ටිමීටරයට 1 ගුණ කිරීම 11ක්. ඒ කියන්නේ 10ක් විතර නම් ඝන සෙන්ටිමීටරයකට තියෙන නිදහස් ආරෝපණ 10ක්. එහෙම නැත්නම් 10ටත් වඩා අඩු ප්‍රමාණයක් නම් පුතේ අපි කියෝ මේ මාධ්‍ය ඉතා හොඳ පරිවාරකයක් කියලා. ඉතින් ඔය දෙක අතරමැද 1 ගුණ කිරීම 10 20 10ක් විතර. 1 ගුණ කිරීම 10 10ක් විතර ඝන සෙන්ටිමීටර් නිදහස් ආරෝපණ වාහක ඝනත්වයක් තියෙනවා නම් යම් මූලද්‍රව්‍යයක අපිට කියන්න පුළුවන් එයාව අර විද්‍යුත් සන්නායකත් නෙවෙයි පරිවාරකත් නෙවෙයි ඒ අතරමැදි ගුණ සහිත පදාර්ථයක් කියලා. ඉතින් අන්න එහෙම අතරමැදි ගුණ සහිත ඒවට තමයි මේ අර්ධ සන්නායක කියන නම භාවිතා කරන්නේ. හරි. දරුවනේ අපි ලියමු මාතෘකාව අර්ධ සන්නායක. ලියන දරුවනේ මාතෘකාව අර්ධ සන්නායක semiconductors කියලා තෝරන්න ලියා ගන්න. right. එතකොට දරුවනේ අර්ධ සන්නායක කියලා අපි මාතෘකාව ලියාගත්තා. අපි ලියමු මෙහෙම පොඩි සටහනක් ලියන්න. විද්‍යුත් වශයෙන් සන්නායක ගුණ හා පරිවාරක ගුණවලට විද්‍යුත් වශයෙන් සන්නායක ගුණ හා පරිවාරක ගුණවලට අතරමැදි ගුණ දක්වන විද්‍යුත් වශයෙන් සන්නායක ගුණ හා පරිවාරක ගුණවලට අතරමැදි ගුණ දක්වන ද්‍රව්‍ය අර්ධ සන්නායක ලෙස හැඳින්වේ. අර්ධ සන්නායක ලෙස හැඳින්වේ.
සාමාන්‍ය තත්ත්වය යටතේදී සාමාන්‍ය තත්ත්වය යටතේදී සාමාන්‍ය තත්ත්ව යටතේදී සාමාන්‍ය තත්ත්ව යටතේදී නිදහස් ආරෝපන වාහක ඝනත්වය නිදහස් ආරෝපන වාහක ඝනත්වය නිදහස් ආරෝපන වාහක ඝනත්වය එක ගුණ කිරීම 10 එකක් ඝන සෙන්ටිමීටරයට හරි මේ 10 එකක් කියලා ලිව්වේ පුතේ අපි අර මේව විද්‍යාත්මක අංකවලින්ම ලියන නිසායි මෙහෙම ලිව්වේ හරිද ඉතින් එහෙම නැත්නම් 10ක් කියලා ලිව්වා මෙහෙම බිංදුවයි 10යි අතර කියලා ලිව්වත් වැරදක් නැහැ ඝන සෙන්ටිමීටරයට හරි සාමාන්‍ය තත්ත්වයට යටතේදී නිදහස් ආරෝපන වාහක ඝනත්වය ඝන සෙන්ටිමීටරය එක ගුණ කිරීම 11යි ඝන සෙන්ටිමීටරයට පමණ වන අර්ධ සන්නායක ආවර්තිතා වගුවේ හතරවන කාණ්ඩයට බොහෝ විට අයත් වේ ඒවා අතරින් සිලිකන් හා ජර්මේනියම් අර්ධ සන්නායක ලෙස බහුලව භාවිතා වේ. ඉතින් මේ අර්ධ සන්නායක කියලා බොහෝ විට ඔය හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ගන්නවා. ඉතින් එතනනොත් සිලිකන් සහ ජර්මේනියම් පුතේ අපි වැඩිපුර භාවිතා කරනවා අර්ධ සන්නායක විදියට. නමුත් සිලිකන් හා ජර්මේනියම් හැර තවත් අර්ධ සන්නායක වර්ග දරුවනේ තියෙනවා. කියන්නේ අපිට මිශ්‍ර ලෝහ වලින් විවිධ අර්ධ සන්නායක වර්ග හදා ගන්න පුළුවන් මිශ්‍ර ලෝහ වලින්. හරි. ඉතින් ඒවා පුතේ විවිධ අරමුණු වලට අපි භාවිතා කරනවා. ඉතින් ආලෝකය නිපදවීම සඳහා එහෙම නැත්නම් ආලෝකයට සංවේදී වීම සඳහා හරි ඒ වගේ දේවල් වලට. හරි. දරුවනේ ඊළඟට අපි ලියාගමු මෙහෙම මේ අර්ධ සන්නායකයකින් විද්‍යුතය සන්නායනය වෙන්නේ කොහොමද කියන එක ගැන චුට්ටක් කතා කරගමු. හරි. ඊළඟට අපි චුට්ටක් කතා කරලෙමු අර්ධ සන්නායකකින් විද්‍යුතය සන්නායනය වෙන්නේ කොහොමද කියන එක ගැන. දැන් සිලිකන් ගත්තට පස්සේ පුතේ මෙන්න සිලිකන් ඉන්නවා. සිලිකන් පුතේ කීවෙනි කාණ්ඩයේද? හතරවෙනි කාණ්ඩේ. සිලිකන් හතරවෙනි කාණ්ඩේ නම් පුතේ මොකද වෙන්නේ? එයා වටේ නිදහස් ආරෝපණ නිදහස් ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? හතරවෙනි කාණ්ඩේ නම් ඉන්නේ පුතේ අපි දන්න කී දෙනෙක් ඉන්නවද? එයා වටා 4 දෙනෙක් ඉන්නවා. හරි බලන්න මෙන්න පුතේ. පුතේ සිලිකන් ගත්තම සිලිකන් වටේ නිදහස් ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මෙන්න සිලිකන් එයා වටේ ඉන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන 4. පුතේ සිලිකන් ගත්තම සිලිකන් හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. හරි. සිලිකන් ගත්තම සිලිකන් හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. එහෙනම් එයාගේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? 4ක් ඉන්නවා. ඉතින් මේ සිලිකන් මූලද්‍රව්‍යම ගත්තොත් මේ සිලිකන් කොහොමද ඉන්නේ? එයාලගේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන 4යිනේ පුතේ තියෙන්නේ නේද? මෙහෙම සිලිකන් කෙනෙක් ගත්තම එයා වටේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඉතින් අවසන් කවච සම්පූර්ණ වෙන්න නම් පුතේ එයාට ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? එයාට එහෙනම් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ නේද? අවසන් කවචයට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා සිලිකන් මොකද්ද කරන්නේ? සිලිකන් පුතේ යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක නේද? දැන් මේ සිලිකන් ගත්තොත් මේ යාබදව ඉන්න තව සිලිකන් පරමාණු 4ක් එක්ක. මෙන්න මෙහෙම. යාබදව ඉන්න සිලිකන් පරමාණු 4ක් එක්ක ඉලෙක්ට්‍රෝන සහ සංයුජ බන්ධන වලින් පුතේ තියාගෙන එයාගේ අවසන් කවචය සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. හරි. ඉතින් එතෙන්දී පුතේ මෙන්න මේ විදිහට තමයි සිලිකන් ස්පටික හැදෙන්නේ. ඒතකොට හැම සිලිකන් පරමාණුවම පුතේ යාබද ඉන්න සිලිකන් එක තමන්ගේ ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගනිමින් තමයි දැලිස තුල ඉන්නේ. හරි.
දැන් පුතේ මේක මෙහෙම ඇඳගෙන යනකොටම දරුවන්ට තේරෙනවා මේකේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන විදියක් නැහැ. ඉතින් සිලිකන් අර්ධ සන්නායකයක් නම් එයාට විද්‍යුතය සන්නායනය කරන්න ඉලෙක්ට්‍රෝන තියෙනවා. හැබැයි අපි මේ අඳින සැකැත්ම තුල සිලිකන්ට ඉලෙක්ට්‍රෝන නැහැ. ඔව් සිලිකන් මෙන්න මේ විදියට දැන් අපිට කියනවනේ සිලිකන්ගේ සිලිකන් 4 වෙනි කාණ්ඩය. එයා එහෙනම් තව ඉලෙක්ට්‍රෝන 4ක් සහසමග බන්ධන වලින් තියාගෙන තමයි මේ විදිහට දැලිස තුල ඉන්නේ කියලා. ඉතින් ඔහොම ගත්තම පුතේ මේ සිලිකන්ට ඇත්තටම විද්‍යුතය සන්නායනය කරන්න විදියක් නැහැ නේ. අර්ධ සන්නායක ගුණ පෙන්වන්නේ කොහොමද මෙයා? පෙන්වන්න නම් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. ඉතින් මේක එහෙම නැහැ නේ පුතේ. නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. මෙන්න සිලිකන් දැලිස. ඔව් පුතේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ කෙල්වින් 100 වගේ උෂ්ණත්ව. හරි කෙල්වින් 100 බිඳුව 100 අතර පරසරය ගත්තොත් ඉතින් බිඳුව කියන්නේ නම් ගොඩක් අඩු උෂ්ණත්වයක්. හරි බිඳුව 100 වගේ පරාසය ගත්තට පස්සේ සාමාන්‍යයෙන් සිලිකන් දැලිස ඔන්න ඔය විදිහටයි තියෙන්නේ. එතකොට මේ දැලිස තුල ඔබට බැලුවම වෙන නිදහස් ඉලෙක්ට්‍රෝන එක්කෙනෙක්වත් නැහැ. දරුවෙකුට කියන්න පුළුවන් මෙහෙම. ඇයි සර් සිලිකන්ගේ ඊළඟ කවචය ඇතුල් කවච වල අය හුවමාරු වෙන්නේ නැහැ. යාලා ඇතුලෙන් ඉන්නේ. පිටත කවච වල අය හුවමාරු වෙලා ඉවර වුණොත් තමයි ඇතුළත කවච වල අයට එන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ නිසා මේ ඇතුළත කවච වලින් ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ මේ සිලිකන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන හතරනේ මේ ඇඳලා තියෙන්නේ නේද? ඉතින් ඇතුළත ශක්ති මට්ටම් වල ඉන්න ඉලෙක්ට්‍රෝන ගැන අපි එහෙම හිතලා වැඩක් නැහැ. එයාලා එළියට එන්නේ මෙයාලා නැති වුණොත් විතරයි. මෙයාලා ඉද්දි එයාලා එළියට එන්නේ නැහැ. හරි එහෙමනම් පුතේ දැන් මේක බැලුවම පස්සේ අපිට පේනවා මෙයාලා ළඟ නිදහස් ආරෝපණය කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. එහෙනම් පුතේ සිලිකන්ට විද්‍යුතය සන්නායනය කරන්න බෑ චුට්ටක්වත්. ඇයි ඉලෙක්ට්‍රෝන නැහැනේ. ඔව්. පුතේ ඔන්න ඔයක නිසා සාමාන්‍යයෙන් 0යි කෙල්වින් වල ඉඳන් 100යි කෙල්වින් වගේ කාල පරාසය තුල උෂ්ණත්ව පරාසය තුල ගත්තොත් පුතේ සිලිකන් විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. හරියට එයා පරිවාරකයක් වගේම තමයි. හැබැයි දරුවනි මෙතන උෂ්ණත්වය කියන්නේ මේ සිලිකන් ස්පටිකයේ උෂ්ණත්වය එන්න වැඩි කරොත් සාමාන්‍ය රූම් ටෙම්පරේචර් එක කෙල්වින් 300ට වගේ ආවොත් සාමාන්‍ය උෂ්ණත්වය කෙල්වින් 300ට වගේ ආවොත් පුතේ ඔන්න එතකොට මෙන්න මේ සිලිකන් වටේ ඉන්න මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන සමහරක් ඒවා මේ ලැබෙන ශක්තිය උරාගෙන මේ බන්ධන වලින් මුක්ත වෙලා පිටතට පැමිණෙනවා. හරි. නිකමට අපි හිතමු මෙන්න මේ ඉලෙක්ට්‍රෝන කියලා. මෙයා මෙතනින් ගැලවිලා මෙතෙන්ට එනවා. හරි. අන්න පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති වුණා. අන්න නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති වුණා. රයිට්. මෙන්න මේ හරියට තව එක්කෙනෙක් එන එළියට අන්න නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති වුණා. මේ හරියට තව එක්කෙනෙක් එනවා එළියට. right එතනත් පුතේ වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති වෙච්ච එක. හරිද? ඉතින් ඔන්න ඒ විදිහට පුතේ කුහර සහ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන නැති තැන් වලට නමක් කුහර. ඒක පස්සේ තව කතා කරමු. කුහර සහ ඉලෙක්ට්‍රෝන යුගල් ජනනය වෙනවා කියලා කියන්නේ ඉපදෙනවා කියන එක ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් පුතේ සාමාන්‍යයෙන් ඔය කාබර උෂ්ණත්වයේදී මෙහෙම වෙනවා කියන්නේ සිලිකන් පරමාණු මිලියනයකට ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. හරි? සමහර කරලා මිලියනයකට එකක් දෙකක් වෙන්නත් පුළුවන්. හරි? ඉතින් ඔය එන ප්‍රමාණු පුතේ විද්‍යුතය සන්නායනය කිරීම කියන ක්‍රියාවලිය එහෙම සැලකිය යුතු තරම් ප්‍රමාණයක් කරන්න බැහැ. හරිද? ඉතින් ඒ නිසා මෙතනින් එහාට මේකට අපි තව ක්‍රියාවලින් කිහිපයක් කරනවා මෙයාගේ විද්‍යුත් සන්නායත හැකියාව. විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාව තවදුරටත් වැඩි කරගන්න. රයිට් අපි සටහනක් දාගෙන ඉමු මෙහෙම ලියන්න පුතේ. බොහෝ විට අර්ධ සන්නායක බිඳුවයි කෙල්වින් සිට 100යි කෙල්වින් වැනි බිඳුවයි කෙල්වින් සිට 100යි කෙල්වින් වැනි ඉතා පහළ උෂ්ණත්වවලදී පරිවාරක ලෙස ක්‍රියා කරයි. එසේ වන්නේ එම ද්‍රව්‍ය තුළ
විද්‍යුත් ධාරාවකට එසේ වන්නේ එම ද්‍රව්‍ය තුළ විද්‍යුත් ධාරාවකට දායක වීමට විද්‍යුත් ධාරාවකට දායක වීමට විද්‍යුත් ධාරාවකට දායක වීමට ප්‍රමාණවත් විද්‍යුත් ධාරාවකට දායක වීමට ප්‍රමාණවත් නිදහස් නිදහස් ආරෝපණ වරන් ඇතුළේ ඉලෙක්ට්‍රෝන නිදහස් ආරෝපණ වරන් ඇතුළේ ඉලෙක්ට්‍රෝන ඉතා අඩු උෂ්ණත්වවලදී විද්‍යුත් ධාරාවකට දායක වීමට තරම් දායක වීමට ප්‍රමාණවත් නිදහස් ආරෝපණ වරන් ඇතුළේ ඉලෙක්ට්‍රෝන ඉතා අඩු උෂ්ණත්වවලදී නොපවතීමයි ඉතා අඩු උෂ්ණත්වවලදී නොපවතීමයි නමුත් කාමර උෂ්ණත්වය 300යි කෙල්වින් නමුත් කාමර උෂ්ණත්වය 300යි කෙල්වින් වැනි සැලකිය යුතු ඉහළ උෂ්ණත්වවලදී සිලිකන් හෝ ජර්මේනියම් අර්ධ සන්නායක හොඳ සන්නායක ගුණ දක්වයි right හරි නේද පුතේ හරි එතකොට දරුවනේ දැන් අපි කතා කරේ ඔය අර්ධ සන්නායක ගැන මේක නම් ඉඳගන්න ඕනේ නැහැ හරි ඉතින් 0 කෙල්වින් 100 කෙල්වින් වගේ ඉතා අඩු උෂ්ණත්වවලදී මෙයාලා පරිවාරක වගේ තමයි හැබැයි උෂ්ණත්ව ටික වැඩ කරනකොට මේ ඉලෙක්ට්‍රෝන ආමු චලිත බල යෙදෙන ගමන් ඉන්නේ පුතේ ඔය බන්ධන වලට දායක වෙලා හිටියේ නේද එයාලට වැඩිපුර ශක්තියකට එයාලා මේ පරමාණු ආකර්ෂණයෙන් මුක්ත වෙලා එළියට යනවා ඉතින් ඒ යන ඉලෙක්ට්‍රෝන නිදහස් ආරෝපණයක් විදිහට අපි දකිනකොට පුතේ එයා ගියපු නිසා මෙතන ඇති වෙන මෙන්න මේ හිස් අවකාශය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන මදිපාඩුව අපි දකිනවා පුතේ ඒකට අපි කියනවා නමක් කුහරයක් කියලා. හරි. ඉතින් මේ කුහරයක් කිව්වට පුතේ එතන වලක් නෑ හොඳද? කුහරයක් කිව්වම පස්සේනේ ගල් කුහරයක් වගේ කිව්වම පස්සේ වලක් වගේ හිතනවා නේද? එහෙම නෑ පුතේ මේ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් පිළිබඳව. ඒ කියන්නේ එතනට ඉලෙක්ට්‍රෝනයක් තිබ්බනම් හොඳයි. එතන ඉලෙක්ට්‍රෝනයක් අඩුයි කියලා පේනවා ඌනතාවයක්. right? ඉතින් ඉලෙක්ට්‍රෝනයක් තිබ්බනම් හොඳයි. හරිද? ඉතින් එහෙම ඉලෙක්ට්‍රෝනයක් තිබ්බනම් හොඳ තැනක ඉලෙක්ට්‍රෝනයක් නැති වෙලා අන්න එතකොට අපි කියනවා එතන ඉලෙක්ට්‍රෝන ඌනතාවය. කියන්නේ ඒ ලක්ෂ්‍යය පුතේ ඉලෙක්ට්‍රෝනයක් එන කම්බලාගෙන ඉන්න කෙනෙක්. හරි. පුතේ ඊළඟට අපි ලියමු මාතෘකාව නිසංග අර්ධ සන්නායක. හරි. ඒකත් පොඩි සටහනක් දාගෙන ඉමු පුතේ. හරි. නිසංග අර්ධ සන්නායක කියනවා පුතේ සංශුද්ධ තත්වයේ අර්ධ සන්නායක. ඒ කියන්නේ ඔබ සිලිකන් කැබැල්ලක් එහෙම නැත්නම් ජර්මේනියම් කැබැල්ලක් හෝ වෙනත් යම් මිශ්‍ර ලෝහ වලින් හදපු අර්ධ සන්නායක කොටසක්. සංශුද්ධ තත්වයේ හරි. සංශුද්ධ තත්වයේ තියාගෙන ඉන්නවා නම් පුතේ අන්න ඒකට අපි කියනවා නිසංග අර්ධ සන්නායකයක් කියලා. හරිද? ඒතකොට නිසංග අර්ධ සන්නායකයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ අර්ධ සන්නායක සංශුද්ධ තත්ත්වයේ පවතිනවා නම් තමයි අපි ඒකට කියන්නේ නිසංග අර්ධ සන්නායකයක් කියලා. ලියන්න පුතේ මෙහෙම පොඩි සටහනක් දාගමු. සංශුද්ධ අර්ධ සන්නායක ස්පටික නිසංග අර්ධ සන්නායක ලෙස හැඳින්වේ. සංශුද්ධ අර්ධ සන්නායක ස්පටිකයක් නිසංග අර්ධ සන්නායකයක් ලෙස හැඳින්වේ. හරි. පුතේ එතකොට මේ නිසංග අර්ධ සන්නායකයක් ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? එයාගේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා. මේ ඉලෙක්ට්‍රෝන 4 පුතේ ළඟපාත ඉන්න තව ඒ වගේම එක්කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක සහ සංයුජ බන්ධන වලට දායක වෙලයි තියෙන්නේ. හරිද?
ඉතින් මේ විදිහට ඉන්න මේ නිසඟ අර්ධ සන්නායකයක උෂ්ණත්වය අඩු වැඩි වීම මත අපි අර කලින් කතා කරානේ කෙල්වින් බිඳුවේදී නම් ඉලෙක්ට්‍රෝන නැහැ. හැබැයි කෙල්වින් 100 දී ඒත් නැහැ. නමුත් 200 300ට වගේ රත් වෙනකොට පොතේ නිදහස් ඉලෙක්ට්‍රෝන සැලකිය යුතු පිරිසක් යනවා. ඒ නිසා මෙයා විද්‍යුත් සන්නායක ගුණ පෙන්වන්න පටන් ගන්නවා. හරිද? එතකොට ආරම්භයේදී කෙල්වින් 100 වගේ පරාසය තුලදී පොතේ නිදහස් ඉලෙක්ට්‍රෝන තිබ්බේ නැහැ. right right හරි. මෙන්න පොතේ සිලිකන් කැබැල්ලක්. හරි. මේක සංශුද්ධ තත්ත්වයේ සිලිකන් කැබැල්ලක්. එතකොට මෙයා මෙහෙම ඉන්නකොට උෂ්ණත්වය මතයි මෙයාගේ විද්‍යුතය සන්නායනය වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අපි ගමු පුතේ කාමර උෂ්ණත්වයේදී. ඒ කියන්නේ කෙල්වින් 300ක වගේ උෂ්ණත්වයක තියෙනකොට. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා පුතේ ඒවා මේ ස්පටිකයේ තුලට එකතු වෙන්න පුළුවන්. ඔන්න ඔය විදියට. හරි. ඉතින් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මේ සිලිකන් කැබැල්ලෙන් නිදහස් ආරෝපණ වාහක විදියට ක්‍රියා කරලා තමයි මේක හරහා විද්‍යුත් ධාරාව ගෙනියන්න පුළුවන් වෙන්නේ. හරි. ලියන්න මෙහෙම පුතේ සටහන් ලියාගෙන යමු. දරුවෝ මේක අඳින්න පටන් ගත්තද? පුතේ අඳින්නේ නැහැ නේද කවුරුවත්? මම අඳින්න කිව්වේ නැහැ නේ. අඳින්න වෙනවා කියලා නේද කිව්වේ? නෑ රයිට් හරි. ඉතින් මෙහෙම මෙවැනි මූලද්‍රව්‍යක අර සටහන් ලියාගෙන ආපු එකට මෙන්න මෙවැනි මූලද්‍රව්‍යක අවසන් කවචේ පවතින ඉලෙක්ට්‍රෝන සහ සංයුජ බන්ධන මගින් තවත් පරමාණු 4ක් සමග සහ සංයුජ බන්ධන මගින් තවත් පරමාණු 4ක් සමග බැඳී පවතී. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4 ඒව බැඳී ඉන්නේ. හරි. නමුත් කාමර උෂ්ණත්වයට වගේ රත් වෙනවා. ලියන්න මෙහෙම ඊළඟට පුතේ. නමුත් කාමර උෂ්ණත්වයට වාගේ නමුත් කාමර උෂ්ණත්වයට පත්වීමේදී බන්ධන වලින් ඉවත්වන ඉලෙක්ට්‍රෝන නිසා බන්ධන වලින් ඉවත්වන ඉලෙක්ට්‍රෝන නිසා තරමක් දුරට බන්ධන වලින් ඉවත්වන ඉලෙක්ට්‍රෝන නිසා තරමක් දුරට විද්‍යුතය සන්නයනය කිරීම ආරම්භ කරයි. නමුත් මෙම ක්‍රියාව සිදුවන්නේ සිලිකන් පරමාණු මිලියන ගණනකට මෙම ක්‍රියාව සිදුවන්නේ සිලිකන් පරමාණු මිලියන ගණනකින් එකකට පමණි. සිලිකන් පරමාණු මිලියන ගණනකින් එකකට පමණි. සිලිකන් පරමාණු මිලියන ගණනකින් එකකට පමණි. right හරි පුතේ එහෙනම් මෙන්න තිබ්බ සිලිකන් දැන් මම මේවා ආපහු පිළිවෙලට රූප සටහන් ටික ඔක්කොම අඳිනවා හොඳද? දැන් මේ මෙතන පොඩ්ඩක් නෝට් එක ගන්න මේක ඕන මෙතනට. හරි මෙන්න සිලිකන් කෙල්වින් 300ට රත් කරාට පස්සේ ඔන්න ඔය විදිහට ඉලෙක්ට්‍රෝන එළියට එනවා. ඉතින් මෙන්න මේ එළියට එන ඉලෙක්ට්‍රෝන දැන් රූප සටහන අඳ ගන්න පුතේ.
මෙයාලට අපි කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝන. නිදහස් ඉලෙක්ට්‍රෝන. ඊළඟට පුතේ මෙන්න මෙයාලට අපි කියනවා මොනවද? කුහර. මේ දෙක ගැන අපි තව කතා කරනවා. මෙයාලට කියනවා මොකද්ද පුතේ? කුහර. කුහර. right. දරුවෙක් මොන මේ ටික අරගමු. රූපේ පොඩි වැඩිනේ. නේ පොඩි වැඩිද? ෆොටෝ එකක් දාන්න පුතේ එනවා. right හරි. ඔන්න බලන්නකෝ මෙතන ආයි මේ මොකද්ද කියලා පුතේ. සිලිකන් කොහොමද ඉන්නේ? සිලිකන් එයාගේ වට ඉන්නවා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන ගොඩක් ඉන්නවා. අවසන් කවචේ ඉන්නේ 4 දෙනයි. ඒ 4 දෙනා එයාගේ යාබද සිලිකනුත් එක්ක බලන්න පුතේ කොච්චර සහයෝගින්ද කියලා. යාබද සිලිකනුත් එක්ක හවුලේ තියාගන්න. මෙහෙම හවුලේ තියාගෙන තමයි පුතේ සිලිකන්ගේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කරගන්න. ඉතින් ඒ විදිහට යාබද සිලිකන් පරමාණු 4ක ඉලෙක්ට්‍රෝන සමග සහසංයෝජ බන්ධන හදාගත්තම සිලිකන්ගේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් දක්වා වැඩි වෙනවා. ඒ නිසා සිලිකන් යම් ස්ථායී තත්වයකට පත් වෙනවා. ඉතින් ඒ විදිහට පුතේ මේ සිලිකන් ඉන්නේ. මෙහෙම සිලිකන් ඉන්නකොට උෂ්ණත්වය වැඩි කරොත්. හැබැයි මේ උෂ්ණත්වය වැඩි කරනවා කියලා පුතේ රත් කරන්නේ නැහැ. ඔන්න ඕවා පටල ගන්න එපා. කාමර උෂ්ණත්වය 300යි කෙල්වින් කියන්නේ අපි රත් කරලා නෙවෙයි නේ. අපි මේ කියන්නේ උෂ්ණත්වය අඩු තැනක තිබිලා සාමාන්‍ය කෙල්වින් 100 වගේ තිබිලා 300ට වගේ ගෙනාවොත් කියන්නේ කාමර උෂ්ණත්වයට වගේ ගේනොත් අන්න ගේනකොට පුතේ ඉබේම නිදහස් ඉලෙක්ට්‍රෝන පුතේ මුක්ත වෙන්න පටන් ගන්නවා. කොහොමද එහෙම මුක්ත වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පරමාණුවේ න්‍යෂ්ටිය වටා යන ගමන් ඉන්නේ. මෙහෙම යනවා. ඔහොම යනකොට බාහිරින් ශක්තිය ලැබෙනකොට ඒ ශක්තිය මේ ඉලෙක්ට්‍රෝනේ අවශෝෂණය කරගත්තම මෙයාගේ කම්පන පරාස වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙයාව පරමාණුවේ න්‍යෂ්ටි ආකර්ෂණයෙන් මිදෙන්න පුළුවන්. ඉතින් ඉලෙක්ට්‍රෝනයක් මිදුනොත් අනුපතේ ඉලෙක්ට්‍රෝනයක් මිදුනොත් ඒ ඉලෙක්ට්‍රෝනය සහිත පරමාණුවට ඇති වෙනවා ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. මොකක්ද ඇති වෙන්නේ පුතේ? ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. මෙන්න මේ ඇතිවන්නා වූ ඉලෙක්ට්‍රෝන ඌනතාවය අපි දකිනවා මොකක් විදියටද? ඒකට අපි කියනවා මොකක් කියලාද? කුහරයක් කියලා. කුහරයක් කියලා මේක කිව්වට පුතේ ඒකට හොකී බෝලේ තල්ලු කරාම වැටෙනවා. දැකලා තියෙනවද නේද? පොඩි සිදුරක් තියෙනවා හොකී බෝලේ තල්ලු කරාම වැටෙන්නේ. ඒ වගේ එකක් නෙවෙයි මේ සිදුර. හොඳද? මේ කුහරය කියලා කිව්වට මේ කුහරය කියලා අපි අර්ථ දක්වන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. ඒ කියන්නේ එතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් එනවට නම් එයා කැමතියි. ඉලෙක්ට්‍රෝනයක් ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් තමයි පුතේ මේ කුහරය කියලා අපි කියන්නේ. හරි. පුතේ අපි යටින් පොඩි සටහන් ටිකක් දාගමු මෙහෙම. පොයින්ට් ලියන්න. ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයෙන් ඉවත්ව. ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයෙන් ඉවත්ව. ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයෙන් ඉවත්ව. ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයෙන් ඉවත්ව. සචල ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයෙන් ඉවත්ව. ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයෙන් ඉවත්ව. සචල තත්වයට පත්වන විට ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයෙන් ඉවත්ව සචල තත්වයට පත්වන විට ඉලෙක්ට්‍රෝනය තිබුණු තැන ඉතිරිවන්නේ කුහරයකි. හරි. එක් පළවෙනි පොයින්ට් එක. හරි මෙන්න ඉලෙක්ට්‍රෝනයක් ගියා කුහරයක් කරන ඉලෙක්ට්‍රෝනයක් ගියා කුහරයක් ඇති වුණා. ඉලෙක්ට්‍රෝනයක් ගියා කුහරයක් ඇති වුණා. ඉලෙක්ට්‍රෝන 3යි කුහර 3යි. ඉලෙක්ට්‍රෝන 50ක් ගියා නම් කුහර 50යි. එහෙනම් හැමතිස්සෙම පුතේ ඇති වෙන කුහර සංඛ්‍යාව සචල තත්ත්වයටපත් වෙච්ච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. ඊළඟ පොයින්ට් එක ලියන්න පුතේ මෙහෙම. ඇතිවන කුහර සංඛ්‍යාව ඇතිවන කුහර සංඛ්‍යාව මුක්ත වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට
ඇතිවන කුහර සංඛ්‍යාව මුක්ත වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට හරි. ඉතින් ඊළඟට දැන් ওই මුක්ත වන ඉලෙක්ට්‍රෝන මුක්ත වන මොනවද ඉලෙක්ට්‍රෝන? ඉලෙක්ට්‍රෝන නම් ඍණාරෝපිතයි. ලියමු අපි ඒකත් පොයින්ට් එකක් විදිහට ලියන පොයින්ට් එකක් දාලා. මුක්ත වන ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතය. මුක්ත වන ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතය. 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 ඔන්න ඊළඟ පොයින්ට් එක. හරි? ඔන්න ඊළඟ පොයින්ට් එක. දැන් මුක්ත වන ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත නම් පුතේ කුහර ධනාරෝපිතයිද? මුක්ත වන ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත කුහර ධනාරෝපිත. මෙන්න මෙහෙම බලන්න පොඩ්ඩක්. දැන් සිලිකන් මෙහෙම ඉන්නවා. හරි. සිලිකන්ගේ වටේ ඉලෙක්ට්‍රෝන ඔය විදිහට 4ක් තියෙනවා. හරි. හරිද පුතේ? සිලිකන් ඔහොම ඉන්නවා. සිලිකන්ගේ වටේ ඉලෙක්ට්‍රෝන ඔය විදිහට තියෙනවා. සිලිකන් වටේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයක් තියෙනවද පුතේ? සිලිකන්ගේ පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය කියන්න මට කවුරු හරි දරුවේ? සිලිකන්ගේ පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය කොයික්මඩ? ඒ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න නැද්ද? සිලිකන්ගේ පුතේ ස්කන්ධ ක්‍රමාංකයේ පරමාණු ක්‍රමාංකය 14යි 28 නේද? 14යි 28 නේද පුතේ? ස්කන්ධ ක්‍රමාංකය 28යි පරමාණු ක්‍රමාංකය 14යි. 14 කියන්නේ පුතේ කොහොමද ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ? 2 8 4 නේ. 2 8 4 ඔය විදිහට නේද ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. හරි 2 8 4 කියලා ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. එතකොට අවසන් කවච ඉලෙක්ට්‍රෝන 4යි. ඊට ඇතුලින් 8යි ඊට ඇතුලින් 2යි. හරි මම ඒ ටිකත් එක්කම මෙතන අඳින්න සටහන. මෙන්න සිලිකන් ඉලෙක්ට්‍රෝන 2යි. අර කෙමිස්ට්‍රි වල අඳිනවා වගේ මෙහෙම අඳින්න. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. ඊළඟ එකේ 4යි. හරි ඔන්න ඔහොමනේ තියෙන්නේ. නිකන් සරලව මම මේ කතා කරන්නේ. පුතේ එතකොට ඉලෙක්ට්‍රෝන 2 8 4 ඉලෙක්ට්‍රෝන 14ක් කියන්නේ ඍණ 14ක ආරෝපණයක් මෙතන තියෙනවා. ඒ වගේම පරමාණු ක්‍රමාංක 14 ඒ කියන්නේ ප්‍රෝටෝන 14ක ආරෝපණයකුත් මෙතන තියෙනවා. ඒ කියන්නේ පුතේ න්‍යෂ්ටියට තියෙනවා ධන 14ක ආරෝපණයක්. පිටත ඉලෙක්ට්‍රෝන වලට තියෙනවා ඍණ 14ක ආරෝපණයක්. දැන් මෙන්න මෙතනින් පුතේ එක ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණොත් හරිනේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණොත් මෙතන ඍණ 14 නෙවෙයි ඍණ 13ට අඩු වෙනවා. මෙතන ධන 14මයි. දැන් අන්න බලන්න පුතේ මේ සමස්ත සිලිකන් ගත්තම ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණාට පස්සේ ඍණ 13යි ධන 14යි ධන එකක ආරෝපණයක් තියෙන්න ඕන. හැබැයි ඔය ධන එක තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ ගැලවිච්ච තැනටද? නෑ ගැලවිච්ච තැනට නෙවෙයි. ඒ ධන එකේ ආරෝපණය තියෙන්නේ පරමාණුවේ න්‍යෂ්ටියේ. සිලිකන් පරමාණුවේ න්‍යෂ්ටියේ ආරෝපණය තියෙන්නේ. අන්න ඒ නිසා පුතේ මේ අපි ඔය කතා කරන ඉලෙක්ට්‍රෝන ඉවත් වුණාම ඉවත් වෙච්ච තැන ඇති වෙන කුහරය ගත්තම මේ කුහරය ධන ආරෝපණයක් නෙවෙයි. හොඳද? මේ කුහරය ධන ආරෝපණයක් නෙවෙයි. මොකද මෙතෙන්ට නෙවෙයි ඒ ධන ආරෝපණය ලැබෙන්නේ කොයිපටද? සිලිකන් පරමාණුවේ න්‍යෂ්ටියටයි. හරිද? මේ කුහරයට නෙවෙයි ධන ආරෝපණය ලැබෙන්නේ සිලිකන් පරමාණුවේ න්‍යෂ්ටියටයි. හරි? රයිට්. අපි ලියව පොයින්ට් එක මුක්ත ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. ඊළඟ පොයින්ට් එක ලියන්න පුතේ කුහර ධන ආරෝපිත නැත කියලා ලියන්න. මොකද්ද? කුහර ධන ආරෝපිත නැත. කුහර ධන ආරෝපිත නැත. කුහර ධන ආරෝපිත නැත. කුහර ධනාරෝපිත නැත. කුහර ධනාරෝපිත නැත. වරහන් ඇතුලේ ලියන්න මෙහෙම. දැන් කුහර ධනාරෝපිත නැහැ ඒක හරි.
නමුත් ඔය කුහරයට තව ඉලෙක්ට්‍රෝනයක් එනවට යාස නැද්ද? යාසයිනේ පුතේ. තව ඉලෙක්ට්‍රෝනයක් ආවොත් අල්ලගන්නේ නැද්ද? අල්ලගන්නවනේ පුතේ. හැබැයි පරමාණුවේ තියෙන ආරෝපණයත් එක්ක තමයි මේක වෙන්නේ. නමුත් කුහරය කියන කෙනා මේ කුහරය කියලා අපි කතා කරන ස්ථානය ගත්තොත් එතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් ආවොත් එයා එතෙන්ට අල්ලගන්නවා. ඒ වගේම එයා එතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් එනවට කුහරය හරි කැමතියි. අන්න ඒක නිසා මේ කුහරය ධනාරෝපිත නැහැ. කුහරයක් ධනාරෝපණයක් කියලා අපිට එකතු කරන්න ගන්න බෑ. නමුත් අර ධනාරෝපිත යයි කියලා හිතලා අපිට යම් යම් සංසිද්ධීන් විස්තර කරන්න පුළුවන්. හරිද? කුහරයක් ධනාරෝපිත නැහැ. කුහරය ධනාරෝපිත දැයි ඔබෙන් ඇසුවොත් ප්‍රශ්නෙට උත්තරේ නැත. නමුත් අපි සමහර සංසිද්ධීන් විස්තර කරනකොට මෙයා ධනාරෝපිත යයි සලකලා විස්තර කරන මොකද ඒක වඩා පහසුයි ඉන්න. මොකද න්‍යෂ්ටීය ධනාරෝපණය ගැන අපිට කතා කරන්න අමාරුයි. එයා මෙතන ඉන්නවා කියලා හිතාගෙන විස්තර කරන්න පුළුවන්. මෙතෙන්ට ලැබෙන ධන ගතිය මේ ඌනතාවය ඇති වෙන්නේ න්‍යෂ්ටීයේ තියෙන ධන ගතිය නිසා. මොකද මුළු සමස්ත පරමාණුවෙන් එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයිනේ පුතේ. සමස්ත පරමාණුවෙන් එක ඉලෙක්ට්‍රෝනයක් අඩු නිසා න්‍යෂ්ටීය ධනාරෝපණය වැඩි. නමුත් ධනාරෝපණය වැඩි කියලා මෙතෙන්ට තව ඉලෙක්ට්‍රෝනයක් ගන්න බෑ. ගතොත් ගන්න පුළුවන් මෙතෙන්ට විතරයි. අන්න ඒ ගන්න පුළුවන් තැන තමයි අපි මේ කුහරයක් කියලා කියන්නේ. දැන් මෙහෙම නමුත් අරකටම ලියන්න පුතේ කුහරය ධනාරෝපිත නැත වෙන පාටකින් ලිව්වත් කමන්න. නමුත් ඉලෙක්ට්‍රෝන ඉවත් වූ තැනක් බැවින්. 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 වරහන් ඇතුළේ ලියන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින් පෙළෙන බැවින්. අර අයඩින් ඌනතාවය වගේ නේද? නමුත් ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින් පෙළෙන බැවින්. නමුත් ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින් පෙළෙන බැවින්. අපි ලිව්වේ නමුත් ඉලෙක්ට්‍රෝන ඉවත් වූ තැනක් බැවින් වරහන් ඇතුළේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින් පෙළෙන බැවින් වරහන් වැව්වා කුහර ධන ආරෝපිත යයි කුහර ධන ආරෝපිත යයි සැලකිය හැක. කුහර ධන ආරෝපිත යයි සැලකිය හැක. ඊළඟ පොයින්ට් එකට යමු පුතේ. ඔන්න ඔය ඉලෙක්ට්‍රෝනයි කුහරයි ඇති වෙච්ච එකේ මොකක්ද උනේ? දැන් මේ සිලිකන්ට මොකක්ද උනේ? සිලිකන් ආරම්භයේදී විද්‍යුත් සන්නායනය කරේ නැහැ. මේ ඉලෙක්ට්‍රෝන සහ කුහර යුගල් ජනනය වීමෙන් සිලිකන්ට දැන් පුළුවන් විද්‍යුතය ටිකක් එහෙ මෙහෙ යවන්න. අන්න එහෙනම් සිලිකන්ගේ අර්ධ සන්නායක ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. මොකක් හින්දාද පුතේ? මේ ඉලෙක්ට්‍රෝන සහ කුහර යුගල් ජනනය වීම කියන ක්‍රියාවලිය නිසා. ලියන්න මෙහෙම ඊළඟ පොයින්ට් එක. ඉලෙක්ට්‍රෝන ඊළඟ පොයින්ට් එක ඉලෙක්ට්‍රෝන කුහර යුගල් ඉලෙක්ට්‍රෝන කුහර යුගල් ඉලෙක්ට්‍රෝන කුහර යුගල් ජනනය වීමෙන් ඉලෙක්ට්‍රෝන කුහර යුගල් ජනනය වීමෙන් ඉලෙක්ට්‍රෝන කුහර යුගල් ජනනය වීමෙන් සිදුවන්නේ සිලිකන් ස්පටිකය අර්ධ වශයෙන් සන්නායක තත්වයට කියලියන් අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන කුහර යුගල් ජනනය වීමෙන් සිදුවන්නේ සිලිකන් ස්පටිකය අර්ධ වශයෙන් සන්නායක තත්වයට පත්වීමයි. අර්ධ වශයෙන් සන්නායක තත්වයට පත්වීමයි. දරුවෙක් මෙසේජ් එකක් දානවා කුහර උදාසීනයි කියලා ගන්න බැරිද කියලා. මෙහෙමයි පුතේ කුහර උදාසීනයි කියන්න අපිට බෑ. ඒකට හේතුව ඉලෙක්ට්‍රෝන ගැලවුණාම සිලිකන් පරමාණුට ලැබෙන ධනාරෝපණයක් තියෙනවනේ. මොකද සිලිකන්ගේ ප්‍රෝටෝන 14යි ඉලෙක්ට්‍රෝන 14යි තිබ්බ. ඉතින් එක ඉලෙක්ට්‍රෝනයක් ගියා. දැන් ඍණ 14යි ධන 14යි. එතකොට ධන එකක වැඩිපුර ආරෝපණයක් තියෙනනේ. මේ ධන එක සිලිකන්ගේ න්‍යෂ්ටියේ තියෙන්නේ. හැබැයි සිලිකන්ගේ න්‍යෂ්ටියේ තියෙන මේ ධන එක බල පැවැත්වෙන්නේ මේ කුහරය තියෙන තැනින්. මොකද සිලිකන්ගේ න්‍යෂ්ටිය ධන එකක් තිබ්බ කියලා සිලිකන්ට බෑ මෙන්න මේක අස්සට තව ඉලෙක්ට්‍රෝනයක් ගන්න. මේක අස්සටත් බෑ. මොකද මෙතන දෙන්න සහසංයුජ බන්ධනයක්. මෙතනත් දෙන්න සහසංයුජයි. මෙතනත් දෙන්න සහසංයුජයි. මෙතන විතරයි හිස් තැනක් තියෙන්නේ. ගතොත් ගන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට. අන්නේ මේ ධනාරෝපණය සිලිකන් න්‍යෂ්ටිය සතු බල පැවැත්වෙන්නේ මේ කුහරය හරහායි. ඒ නිසා කුහරය උදාසීනයි කියලා දැන් අපිට ගන්න බෑ.
දැන් පුතේ ඔය ඉලෙක්ට්‍රෝන කුහරයන් වල ජනනය වීමෙන් මොකක්ද උනේ? අර යසාගේට විද්‍යුත් පරිවාරක තත්ත්වෙ හිටපු සිලිකන් අන්තිමේදීපත් වුණා කවුරු බවටද? විද්‍යුතේ සන්නායනය කරන අර්ධ සන්නායකයක් බවට. ඇත්තටම කෙල්වින් බිඳුවේ 100 දිගටම හිටියනම් පුතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඇති වෙන්නේ නැහැ. මොකද ඕක කෙල්වින් 300 දී අර්ධ සන්නායක තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් පුතේ මේ ඩයෝඩ වලින් ට්‍රාන්සිස්ටර් වලින් IC වලින් මයික්‍රෝප්‍රොසෙසර් ලැප්ටොප් අන්තිමේදී Facebook නේද? WhatsApp Zoom මේ ඔක්කොම ටික ආවේ නේද? හරි ඉතින් ඒ ටික ආව හින්දා හොඳයි නේද? ඔන්න දරුවෙක් අහනවා ඉතා ඉහළ උෂ්ණත්වවලදී අර්ධ සන්නායක ඉතා හොඳ සන්නායක ලෙස ක්‍රියා කරන්න පුළුවන්ද? හොඳ ප්‍රශ්නයක්. ඉතා ඉහළ උෂ්ණත්වවලදී අර්ධ සන්නායක ඉතා හොඳ සන්නායක ලෙස ක්‍රියා කරන්න පුළුවන්ද? පුළුවන් පුතේ. හොඳ සන්නායක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. අන්න ඒ නිසා අධිසංවේදී පරිපත සහිත කොටස් වල අධිසංවේදී පරිපත තියෙන, ඒ කියන්නේ විශේෂයෙන්ම කාලගුණය හා සම්බන්ධ වගේ පරිපත තියෙන තැන්වලදී පරිසර උෂ්ණත්වයත් අපි මේන්ටේන් කරනවා. මෙන්න මේ ටෙම්පරේචර් එකේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අර්ධ සන්නායක වල ලක්ෂණ වෙනස් වීම නිසා ඔය තියෙන සමහර පරිපත වල ක්‍රියාකාරීත්වය පවා එහෙම පිටින්ම වෙනස් වෙන්න පුළුවන්. හරි? ඉතින් ඉතා ඉහළ උෂ්ණත්වවලදී අර්ධ සන්නායක වලට ඉතා හොඳ සන්නායක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. රයිට් ඉන්ස්ටාග්‍රෑම් උත් ඉතින් එක වදයක් තමයි. හරි. ඔය ඩයලොග් පුතේ ඩයලොග් නම් ඉතින් නේ නූල් හරියදීවිනේ. හරි. පුතේ අපි ලියමු ඊළඟ පොයින්ට් එක. දැන් ඔන්න බලන්නකො මේ දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන 60ක් තියෙතොත් කුහර කීයක් තියෙද? කුහර 60ක් තියෙනවා. කුහර 60ක් තියෙනවා නම් කුහර 60ට මුල් වෙච්ච ධන ආරෝපිත න්‍යෂ්ටි 60කුත් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 60යි ඍණ ආරෝපණ 60යි. ඉලෙක්ට්‍රෝන 60 හැදිච්ච තැන්වල කුහර 60යි. එක කුහරයක් හැදෙන තැනකදී න්‍යෂ්ටියට ධනාරෝපණයක් ඇති වෙලා තියෙනවා. එහෙනම් ධනාරෝපිත න්‍යෂ්ටිත් 60යි. ධනාරෝපිත න්‍යෂ්ටි 60යි ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන 60යි. සමස්ත ආරෝපණේ හැමතිස්සෙම උදාසීනයි පුතේ. මෙන්න මේ විදිහට සිලිකන් ස්පටිකයක තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවිලා මුක්ත ඉලෙක්ට්‍රෝන තත්ත්වයට පත් වුණාට මේ ඉලෙක්ට්‍රෝනය පරමාණුවෙන් ඈතට ගියාට මෙයාගේ ඍණ ආරෝපණය මෙයාගේ ධන ආරෝපණය දෙකේ සිලිකන් න්‍යෂ්ටියේ ධන ආරෝපණයට සෑම විටම උදාසීන වෙනවා. ඉතින් මම මෙතෙන්දි කියන්න උත්සාහ කරන්න පුතේ මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ගැලවි ගියා. සමස්ත සිලිකන් කැබැල්ල ගත්තම ඒක ධනවත් ඍණවත් නෙවෙයි ඒක උදාසීනයි. මොකද පුතේ මේ සිලිකන් පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවිලා එනකොට ඒ ඍණේ කෙලියට ආව තමයි නේද? සිලිකන් පරමාණුව මෙහෙම තියෙනවා. මේ තැන් MCQ වලට එන්න පුළුවන් තැන් පුතේ අහන්න පුළුවන් ඔබෙන් සිලිකන් ස්පටික කැබැල්ලක් අර්ධ සන්නායක තත්ත්වයට පත් වුණාට පස්සේ එයාගේ ආරෝපණය ඍණ ආරෝපිතයිද ධන ආරෝපිතයිද වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ බලන්න මේ සිලිකන්ගේ ළඟ පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන 14ක් තියෙනවා. සෝරි. කවචවල ඉලෙක්ට්‍රෝන 14ක් තියෙනවා. ඒ කියන්නේ ඍණ 14ක ආරෝපණයක් තියෙනවා. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 14යි ධන 14ක ආරෝපණයක් තියෙනවා. මේ එක ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා එළියට ගියා. දැන් තියෙන්නේ පුතේ ඍණ 13යි. හැබැයි ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන මෙන්න මේ හරිය ඉන්නවා. සමස්ත සිලිකන් කැබැල්ල සැලකුවම ධන 14යි ඍණ 3යි ඍණ 13යි ඍණ 1යි ආපහු ඍණ 14ම තියෙනවා. ඒ නිසා පුතේ සමස්ත සිලිකන් කැබැල්ල හැමතිස්සෙම උදාසීන තත්වයේ තමයි පවතින්නේ. හරි. මේක ඔබ හොඳට මතක තියාගන්න. ඉස්සරහට අපි බාහ්‍ය අර්ධ සන්නායක හදනවා. එතෙන්දි P වර්ගයේ පොසිටිව් ටයිප් and නෙගටිව් ටයිප් N වර්ගයේ අර්ධ සන්නායක හදන මේ හැමතැනකදීම පුතේ අර්ධ සන්නායක කැබැල්ල මේ විදිහට බැලුවොත් සමස්ත ආරෝපණය හැමතිස්සෙම උදාසීන තත්වයේ තමයි තියෙන්නේ. ලියන්න පුතේ ඊළඟ පොයින්ට් එක සිලිකන් ස්පටිකය විද්‍යුත් වශයෙන් උදාසීනය. සිලිකන් ස්පටිකය විද්‍යුත් වශයෙන් උදාසීනය. සිලිකන් ස්පටිකය විද්‍යුත් වශයෙන් උදාසීනය. රයිට්. සිලිකන් ස්පටිකය විද්‍යුත් වශයෙන් උදාසීනය. හරි. එන්න පුතේ ඊළඟ මාතෘකාවට ලියන්න බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක. පුතේ බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ මොනවද? බාහ්‍ය. දැන් අපි නිසග අර්ධ සන්නායක කතා කරා. බාහ්‍ය අර්ධ සන්නායක. සරලව කිව්වොත් පුතේ බාහ්‍ය අර්ධ සන්නායක කියන කවලන් ඒවට. කවලන් නැත්නම්
නිසග අර්ධ සන්න සංශුද්ධයි නම් නිසග කවලන්නම් බාහිය. එතකොට මේ බාහිය අර්ධ සන්නායක කියන එක හදන්නේ හැදෙන්නේ කොහොමද? ඇයි එහෙම කරන්නේ? අපි චුට්ටක් කතා කරමු. හරි. බාහිය අර්ධ සන්නායක කියන්නේ මොනවද? බාහිය අර්ධ සන්නායක කියනවා පුතේ මෙන්න මෙහෙම. දැන් ඔය සිලිකන් ගත්තට පස්සේ සිලිකන් දැන් කාමර උෂ්ණත්වයට ආවම පස්සේ පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන හැදෙනවා තමයි නේද? දැන් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් කියනවා කුහරයක් හැදෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝනයක් කියනවා කුහරයක් හැදෙනවා. නමුත් පුතේ මම කිව්වා ඔතන සාමාන්‍යයෙන් ඕක වෙන්නේ ඉලෙක්ට්‍රෝන සිලිකන් පරමාණු ගත්තම මිලියනයකට එකක් දෙකක් වගේ කියලා. ඉතින් සිලිකන් පරමාණු මිලියනයකට එකක් දෙකක් වගේ නම් පුතේ ඔය විදියට ඉලෙක්ට්‍රෝන මුක්ත වෙන්නේ ඉතින් ඇත්තටම කෙල්වින් 300 වගේ උෂ්ණත්වයේදී තියෙන ඇත්තටම කාමර උෂ්ණත්වයේදී වගේ මේ පරිපතයකට එහෙම නැත්නම් යම් උපකරණයක් හදාගන්න මේ සිලිකන්ම පාවිච්චි කරන එක සාර්ථකයිද කියන එක ගැටලුවක් නේද? මොකද ඇත්තටම නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මදි. නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මදි. හරි. අන්න ඒ නිසා පුතේ මේ සිලිකන් වල සන්නායක ගතිගුණ වැඩි කරගන්න මේ සිලිකන් වල සන්නායක ගතිගුණ වැඩි කරගන්න මේකට මාත්‍රණය කියලා ක්‍රියාවලියක් එකතු කරනවා. මේ මාත්‍රණය කියන ක්‍රියාවලිය තුළදී වෙන්නේ පුතේ වෙනයම් වූ මූලද්‍රව්‍යයක් සිලිකන්ට කවලම් කරනවා. වෙනයම් වූ මූලද්‍රව්‍යයක් සිලිකන්ට කවලම් කරනවා. හරි. ඉතින් මේ කවලම් කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ සිලිකන්ගේ සන්නායක ගතිගුණ. එහෙම නැත්නම් සිලිකන් වගේම අපිට ජර්මේනියම් උනත් යන්න පුළුවන් පුතේ. අර්ධ සන්නායකයක් විදිහට ජර්මේනියම් කියන්නේ තිතා හොඳ අර්ධ සන්නායකයක්. ඉතින් සිලිකන් ජර්මේනියම් වගේ අර්ධ සන්නායක වලට මේ මාත්‍රණීය ක්‍රියාවලිය තුළදී කරන්නේ තව ද්‍රව්‍යයක් කවලම් කරන එක. හරිද? ඉතින් මෙන්න මෙහෙම සංශුද්ධ තත්ත්වයේ තිබ්බ සිලිකන් හරි ජර්මේනියම් වලට හරි මාත්‍රණීය කියන ක්‍රියාවලිය ඩෝපින් කියලා කියනවා අපි. ඩෝපින් කරාට පස්සේ වෙන යම් වූ මූලද්‍රව්‍යයක් පුතේ මෙන්න මෙයාගේ සන්නායක ගතිගුණ වැඩි වෙනවා. මොකද්ද වැඩි වෙන්නේ? සන්නායක ගතිගුණ. ඉතින් දරුවනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් සිලිකන් අර්ධ සන්නායකයක්. එයා විද්‍යුතය මහ ලොකුවට සන්නායනය කරන්නේ නැහැ. ඉතින් ආපහු එයාගේ සන්නායක ගතිගුණ වැඩි කරන්න අපි තව ද්‍රව්‍ය කවලම් කරනවලු. ඉතින් එච්චර කවලම් කර සන්නායක ගතිගුණ වැඩි කරන එකකින් තේරුමක් නැහැ නේ පුතේ. අපි ගෙලින් මේකට ලෝහ කැබැල්ලක් වානේ තඹ වගේ එකක් භාවිතා කරා නම් එක සැරේම පුතේ ඇති තරම් විද්‍යුත් සන්නායකතාවයක් තියෙනවනේ. ඉතින් ඇයි මේ පොඩි පොඩි ඒවා අරගෙන කියන්නේ විද්‍යුත් සන්නායනය කිරීමේ හැකියාව අඩු අය අරගෙන ඒකට කවලම් කරලා යාළගේ සන්නායක ගතිගුණ වැඩි කරගන්නේ? ඔව් ඒකට පුතේ විශේෂිත හේතුවක් තියෙනවා. මෙන්න මේ විශේෂිත හේතුව ඔබ හොඳටම අවබෝධ කරගන්න ඕන. දැන් පුතේ සිලිකන් කැබැල්ලක් ගත්තොත් මෙන්න සිලිකන්. හරිද? මේ සිලිකන් කැබැල්ලේ අපි නිදහස් ඉලෙක්ට්‍රෝන ඔය විදිහට තියෙනවා. ඒක වටේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන සිලිකන් කැබැල්ලේ මේ බලන්න පුතේ සිලිකන් කැබැල්ලේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන ඔය විදිහට තියෙනවා. යාබද සිලිකන් ලගේ ඉලෙක්ට්‍රෝන ඔය විදිහට තියෙනවා. මේවා සහ සංයුජ බන්ධන වලින් බැඳලා තියෙනවා කියලා කිව්වා. ඔය විදිහට නේද? හරි. මෙතනත් සිලිකන් කෙනෙක් ඉන්නේ. මෙතනත් සිලිකන් කෙනෙක්. මෙතනත් සිලිකන් කෙනෙක්. මෙතනත් සිලිකන් කෙනෙක්. ඔන්න ඔහොම ඉන්නකොට පුතේ මේ ඉන්න ඉලෙක්ට්‍රෝන වලින් ඒ කියන්නේ මේ සහසංයුජ බන්ධනයට දායක වෙලා ඉන්න ඉලෙක්ට්‍රෝන වලින් එකක් දෙකක් ගැලවිලා තමයි කුහර සහ ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා කිව්වේ නේද? ඔන්න ඔහොමනේ කුහර සහ ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා කිව්වේ නේද? ඉතින් මම පොඩ්ඩක් පුතේ ඔන්න ඔය ඇති වෙච්ච කුහර සහ ඉලෙක්ට්‍රෝන ටික විතරක් අඳින්නම්කෝ. මෙන්න බලන්න. දැන් සිලිකන් කැබැල්ලක් ගත්තොත් මෙන්න මෙහෙම පුතේ ඒකේ තියෙනවා මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙන්න නිදහස් ඉලෙක්ට්‍රෝන. නිදහස් ඉලෙක්ට්‍රෝන 3ක් මං ඇන්දා. ඊට අමතරව පුතේ ඔය නිදහස් ඉලෙක්ට්‍රෝන 3 නිසා ඇතිවෙච්ච කුහරක් තියෙනවා. ඔය සිලිකන් කැබැල්ලක් සංශුද්ධ තත්ත්වයේ සිලිකන් කැබැල්ලක්. දැන් අපි ඔන්න ඔය සිලිකන් කැබැල්ල හරහා විද්‍යුතය සන්නායනය කරන්න උත්සාහ කරොත් විද්‍යුත් ධාරාවක් යවන්න උත්සාහ කරොත් විද්‍යුත් ධාරාවක් යවන්න උත්සාහ කරොත් පුතේ විද්‍යුත් ධාරාවක් කියන්නේ ඒකේ කාලයකදී ගමන් කරන ආරෝපණ ප්‍රමාණයක් නෙමෙයි. අපි හිතමු මෙන්න මේ පැත්තේ නම් අපිට ඕන ඉලෙක්ට්‍රෝන ටිකක් යවන්න.
මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ටිකක් යවන්න අපිට ඕන. දැන් ඔන්න ඔහම ඉලෙක්ට්‍රෝන ටික එනකොට හරිනේ මේ ඉලෙක්ට්‍රෝනෙට එන්න පුළුවන් මෙන්න මෙතෙන්ට. හැබැයි මෙතෙන්ට එන්න නම් මේ ඉලෙක්ට්‍රෝනෙ මෙතෙන්ට යන්න ඕන. එතකොට ඒ වෙනුවට මෙයා මෙතෙන්ට එනවා, මෙතනින් මෙයා එළියට එනවා. අන්න එහෙනම් පුතේ ඔන්න ඒ විදිහට ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙලා අපිට ධාරාව ආරෝපණ මේ පැත්තට එන්න පුළුවන්. ඕක එක ක්‍රමයක්. මේ අර්ධ සන්නායක වලින් ධාරාව ගමන් කරන ක්‍රම දෙකක් තියෙනවා. හොඳට බලාගන්න. මෙන්න එක ක්‍රමයක් පුතේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට චලිත වෙලා ධාරාව ගමන් කරා. කවුද චලිත වුණේ? ඉලෙක්ට්‍රෝන මේ පැත්තට. දැන් මෙන්න මෙහෙම වැඩකුත් වෙන්න පුළුවන්. මොකක්ද පුතේ වෙන්න පුළුවන් වැඩේ? මේ තියෙන ඉලෙක්ට්‍රෝන දැන් මෙහෙන් ඉලෙක්ට්‍රෝන එන්නේ නේ. මේන ඉලෙක්ට්‍රෝන එකට පුළුවන් පුතේ මේ කුහරයට පනින්න. මේ කුහරයට පැන්නම මෙතන තියෙන දැන් ඉලෙක්ට්‍රෝනයක් මෙතන සහ මෙතන තියෙන කුහර තවම. ඊළඟට පුළුවන් පුතේ මේ ඉලෙක්ට්‍රෝනට මෙතෙන්ට පනින්න. පැන්න ගමන් මෙතන තමයි දැන් ඉලෙක්ට්‍රෝන ඉන්නේ මෙතන තියෙන කුහරයක්. හරි. ආපහු පුතේ මේ ඉලෙක්ට්‍රෝනට පුළුවන් මේ පැත්තේ කුහරයක් තියෙන මෙතන. මේ ඉලෙක්ට්‍රෝනට පුළුවන් මෙතෙන්ට පනින්න. අන්න එතකොට මෙතන තමයි කුහර මෙතන කුහරේ දැන් ඉලෙක්ට්‍රෝන මෙතන. ඊළඟට පුතේ මේ ඉලෙක්ට්‍රෝනට පැන පුළුවන් මෙතෙන්ට පනින්න. අන්න ඒක මම මෙතනින් මෙහෙම අඳිනවා මේ පැත්තට. ඔය ඉලෙක්ට්‍රෝනේ ආපහු පැන්නම් පස්සේ මෙතන කුහර ටික ඔය විදියටම ඇති වෙලා තියෙනවා. ඔන්න ඔහොම පුතේ කුහර හරහා විද්‍යුත් ධාරාවක් සන්නයනය වෙනවා. right? මෙන්න මෙහෙමත් විද්‍යුත් ධාරාවක් සන්නයනය වෙනවා. දැන් ඔතෙන්දී වෙච්ච ක්‍රියාවලිය අපිට මේ විදියට විස්තර කරන්නත් පුළුවන් නේ නේද? මොකක්ද පුතේ? අපිට කියන්න පුළුවන් නේද මෙතන තිබිච්ච කුහර මෙතෙන්ට ගියා. නේද? මෙතන තිබිච්ච කුහර මේ දෙන්න හුවමාරු වුණා. මෙතන තිබිච්ච කුහර මෙතෙන්ට ගියා. ඒ විදිහට තර්කයක් ගේන්න පුළුවන් පුතේ. කුහරය මේ පැත්තට ගියා කියලා තර්කයක් ගේන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ආවා කියලා තර්කයක් ගේන්නත් පුළුවන්. හරි? මේ ක්‍රියාවලිය මේ මෙතන ඉඳන් පටන් ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට මේ කුහරය ගියා. එතකොට ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට එනවා. මේ කුහරය මෙතෙන්ට ගියා. ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට එනවා. ඔන්න ඒ විදිහට තර්කයක් ගේන්නත් පුළුවන්. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න මේ අර්ධ සන්නායක වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මෙයාලට විද්‍යුතය සන්නායනය කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද? එකක් තමයි ඉලෙක්ට්‍රෝන හරහා ඇතිවන ධාරාව. අනිත් එක තමයි කුහර හරහා ඇතිවන ධාරාව. මේ කුහර ධනාරෝපණ විදියට ගමන් කරන්නේ නැහැ. නමුත් කුහර ඉලෙක්ට්‍රෝන වලට ගමන් කිරීම සඳහා තවත් අමතර මාර්ගයක් විවෘත කරලා දෙනවා. නිදහස් ආරෝපණ ඉඳත් පුතේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා. ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙවි මේ පැත්තට පුතේ ආරෝපණය යනවා. මෙහින් ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට මෙහින් එකක් එළියට යනවා. මේ විදිහට සාමාන්‍ය සන්නායකයක් කරා ධාරාව යන විදිහට යනවා. නමුත් මේ කුහර හරහා ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙලා ධාරාවක් යනවා. හරිද? ඉතින් අන්න ඒක නිසා හරි මේ ඉන්නේ සිලිකන් වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ල. ඒතකොට මේකේ සමස්ත ධාරාව මම ප්‍රතිපලයෙන් ලකුණු කරලා තියන්නම්. ධාරාව ගමන් කරන්නේ මේ පැත්තට පුතේ. හරි. ධාරාව යන්නේ මේ පැත්තට. ඉලෙක්ට්‍රෝන යන්නේ මේ පැත්තට. හරි. එතකොට පුතේ ඔන්න ඔය විදියට සිලිකන් කැබැල්ලකට පුළුවන් ඉලෙක්ට්‍රෝන චලිත වීමෙන් විද්‍යුත් ධාරාව ගෙනියන්න. කුහර චලිත වීමෙන් විද්‍යුත් ධාරාව ගෙනියන්න. අන්න එතෙන්දී අපි ඔය මාත්‍රණය කියන ක්‍රියාවලිය භාවිතා කරනවා. එක අවස්ථාවකදී පුතේ අපි මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කරගන්නවා. කවුද වැඩි කරගන්නේ? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. තවත් අවස්ථාවකදී පුතේ අපි මෙතන තියෙන කුහර සංඛ්‍යාව වැඩි කරගන්නවා. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කරගත්තම අපි කියනවා ඒකට n type කියලා. ඒ කියන්නේ නෙගටිව් type. ඒකේ අර්ධ සන්නායක කුහර සංඛ්‍යාව වැඩි කරගත්තොත් p type පොසිටිව් type එකේ අර්ධ සන්නායක කියලා අපි කියනවා. එතකොට ඇයි මෙහෙම කරේ? මෙන්න මේ විද්‍යුතය සන්නයනය වන ක්‍රම දෙකක් මෙයාලා හරහා තියෙන හින්දා. ඉලෙක්ට්‍රෝන හරහා තියෙන ඉලෙක්ට්‍රෝන හරහා විද්‍යුතය සන්නයනය වීම වැඩි දියුණු කර ගන්නවා පුතේ n වර්ගයේ අර්ධ සන්නායකයක් බවට පත් කර ගැනීමෙන් n වර්ගයේ අර්ධ සන්නායකයක් බවට පත් කර ගන්නකොට පුතේ සාමාන්‍යයෙන් පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් සිලිකන් සමග මාත්‍රණය කරනවා. පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්
සිලිකන් සමග මාත්‍රණය කරනවා සාමාන්‍යයෙන් N වර්ගයේ අර්ධ සන්නායකයක් හදාගන්න. P වර්ගයේ අර්ධ සන්නායකයක් හදාගන්න ඕන නම් පුතේ කරන්නේ සාමාන්‍යයෙන් තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරන එක. right හරි ඉතින් මෙතෙන්ට තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොනවා හරි මාත්‍රණය කරනවා අපි P වර්ගයව හදාගන්නකොට මෙතෙන්ට පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරනවා. හරි right දරුවෝ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. සිලිකන් වල උෂ්ණත්වය වැඩි හා අඩු අවස්ථා දෙකේම නිසංග අර්ධ සන්නායක වෙනවද සර්? ඉලෙක්ට්‍රෝන හා කුහර ඇති හා නැති අවස්ථා. මෙහෙමයි පුතේ. නිසංග කියන වචනේ දාන්නේ සංශුද්ධ කියන එකට. අර්ධ සන්නායක වෙන්නේ උෂ්ණත්වය වැඩි වුණා. ඒතර නිසංග කියන වචනේ දැම්මේ සංශුද්ධ වචනේ කියන්නේ සංසුද්ධයි කියන එකට අර්ධ සන්නායක කියන වචනේ දැම්මේ විද්‍යුතීය සන්නායනය වෙන්නේ. ඒතර කෙලින්ම අහුවොත් ඔබෙන් සිලිකන් කැබැල්ලක් අර්ධ සන්නායකයක්ද? සිලිකන් කැබැල්ලක් අර්ධ සන්නායකද? එහෙම අහුවොත් පුතේ මේ වාක්‍යය තුළ සිලිකන් කැබැල්ල තියෙන්නේ කොහෙද? කාබර් උෂ්ණත්වය වෙන්න ඕන. එතකොට එයා අර්ධ සන්නායකයක්. හරි. හැබැයි ඔබෙන් අහන කෙල්වින් බිඳුවේ තියෙන සිලිකන් කැබැල්ලක් විද්‍යුත් අර්ධ සන්නායකයිද කියලා. එතකොට පුතේ කියන්න පුළුවන් නෑ එයා පරිවාරකයි කියලා. බෝඩ් එක පැහැදිලි නෑ නේ සර් ස්ටක් වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් කුහරයකට පිරිනමම ආපහු ඒ කුහරෙම හැදෙන්නේ නැත්නම් වෙන අලුත් කුහරයක් හැදලා වෙන තැනකින් ඉලෙක්ට්‍රෝනයක් එළියට එන්න පුළුවන්ද කියලා දරුවෙක් අහන. ඔව් පුතේ එහෙම තමයි දැන් අර. මෙන්න මේ කුහර මෙහෙම තියෙනකොට මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් ආවොත් දෙවනි කුහර මේ පැත්තෙන් ඇති වෙන්න පුළුවන්. අර මෙතනින් ඇති වෙන්න ඕන කියලා නීතියක් නෑ. හරිද? ඒ දරුවා අහපු ප්‍රශ්නේ. ඒක දැන් මේ කුහරේ වැහෙන්න මෙහින් ඉලෙක්ට්‍රෝනයක් ආවම ආපහු මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලා කුහරයක් හැදෙනකොට මෙයාම ගැලවෙන්න ඕනේ නැහැ. මෙයා ගැලවිලා මෙතන කුහරය හැදෙන්නත් පුළුවන්. right. තව ප්‍රශ්න තියෙනවද? පස්වන කාණ්ඩේ නැතුව 6 7 කාණ්ඩවල මාත්‍රණය කරත් ඒ වැඩිපුර පුළුවන්නේ කියලා දරුවෙක් අහනකොට නමුත් එහෙම කරන්න අමාරුයි. හරිද? මොකද එහෙම කරන්න අමාරුයි කියන පුතේ බන්ධන වලට සහභාගී වීමේදී යම් යම් ගැටලු මතුවෙනවා. ඒ වගේම සමහර ඒවා මෙයාලත් එක්ක හොඳට බන්ධන හදාගන්නෙත් නැහැ. ඉතින් ආසන්න වශයෙන් සුදුසුම 3 සහ 5 කියන කාණ්ඩත් එක්ක වැඩ කරන එකයි. හරිද? right. හරි. අපි පුතේ බාහ්‍ය අර්ධ සන්නායක කියන එකට සටහනක් ලියාගත්තද? බාහ්‍ය අර්ධ සන්නායක කියන එකට පුතේ සටහනක් ලියාගත්තද? නෑ නේද? හරි ලියන්න මෙහෙම. නිසංග අර්ධ සන්නායකයක පවතින නිසංග අර්ධ සන්නායකයක පවතින නිසංග අර්ධ සන්නායකයක පවතින මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ කුහර සංඛ්‍යාව සමාන වේ. මෙවැනි ස්පටිකයක් සමග වෙනත් මූලද්‍රව්‍යයක් මිශ්‍ර කිරීම ආයේ පොඩ්ඩක් කියන්න කියලා තියෙනවා. මෙහෙමයි පටන් ගත්තේ. නිසංග අර්ධ සන්නායකයක පවතින මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ කුහර සංඛ්‍යාව සමානය. මෙවැනි ස්පටිකයක් සමග වෙනත් මූලද්‍රව්‍යයක්
මිශ්‍ර කිරීම වෙනත් මූලද්‍රව්‍යයක් මිශ්‍ර කිරීම වෙනත් මූලද්‍රව්‍යයක් මිශ්‍ර කිරීම මාත්‍රණයයි වෙනත් මූලද්‍රව්‍යයක් මිශ්‍ර කිරීම මාත්‍රණයයි නිසංග අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක මාත්‍රණයෙන් නිසංග අර්ධ සන්නායක මාත්‍රණයෙන් බාහ්‍ය අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක මාත්‍රණයෙන් බාහ්‍ය අර්ධ සන්නායක සෑදේ නිසංග අර්ධ සන්නායක මාත්‍රණයෙන් බාහ්‍ය අර්ධ සන්නායක සෑදේ හතපැනි ලියන්න බාහ්‍ය අර්ධ සන්නායක වල බාහ්‍ය අර්ධ සන්නායක වල බාහ්‍ය අර්ධ සන්නායක වල කුහර සංඛ්‍යාව බාහ්‍ය අර්ධ සන්නායක වල කුහර සංඛ්‍යාව මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන නොවේ මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන නොවේ හරි දරුවෝ ඇඳගමු මේ රූප සටහන මේ රූප සටහන ඇඳගන්න පුතේ මෙන්න සිලිකන් කැබැල්ලක් කරා විද්‍යුතය ගමන් කරන විදිය අපිට පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කර ගැනීම. හරි මම මෙතන ලියන නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කරගෙන. නිදහස් E ප්‍රමාණය වැඩි කිරීම. මේ පැත්ත කුහර සංඛ්‍යාව වැඩි කිරීම. කුහර සංඛ්‍යාව වැඩි කිරීම. එතකොට මෙන්න මේ අර්ධ සන්නායක වල මේ ගතිගුණ වැඩි කරන්න උත්සාහ කරේ පුතේ සමාන වේද නොවේද කියලා නෙමෙයි කිව්වේ සමාන නොවේ කියලා නේද කිව්වේ පුතේ සමාන වේද නොවේද කිව්වේ සමාන නොවේ මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මුක්ත කුහර සංඛ්‍යාව සමාන වෙන්නේ නැහැ එක සිලිකන් පරමාණුවක් වටේ බන්ධන හැදෙන්න දායක වුණු බන්ධන ඉලෙක්ට්‍රෝන හතරම ගැලවෙන්න පුළුවන්ද නැහැ පුතේ එහෙම හතරම ගැලවෙන්නේ නැහැ එහෙම වුණොත් සිලිකන් පරමාණුව අස්ථාවර වෙනවා නේද මොකද එතන ධන හතරක ආරෝපණයක් තියෙනවා නේද ඒ ධන හතර ආරෝපණයනකොට යාවද සිලිකන් පරමාණුවේ කවචක තියෙන ඉලෙක්ට්‍රෝනයක් හරි අල්ල ගන්න හරිද ඒ පුතේ දැන් මම සිලිකන් නම් 1 2 3 4යි 1 2 3 4 මගේ මේ හතරම ගැලවීගෙන යනකොට හිතන්න තුනක් ගැලවිච්ච වෙලාවේ මගේ ළඟ ධන තුනක් තියෙනවා මම මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වලට දැන්ට ආකර්ෂණ යොමු කරගෙන එක්කෙනෙක් අල්ලගෙන ඉන්නේ. ඒතර දෙවෙනි එක්කෙනා මම මේකෙන් ගලවලා හරි අරගන්න. ඉතින් එහෙම ගලවන්න බෑ ඒ නිසා. රයිට්. එතකොට පුතේ මේ රූප සටහන ඇඳ ගන්නකොට පොඩ්ඩක් මම කියන්න පුළුවන්. මේ පැත්තේ සටහන් දෙකක් අපි දෙන්න වෙලාවට ටිකක් පරක් වෙලානේ. හරි මේ පැත්තේ පුතේ P type N type දෙන්න ගැන පොඩි සටහන් දෙකක් ලියා ගන්න ඕන. හරි ඊට පස්සේ ලබන සතිය අපි එහෙනම් ඩයෝඩ් හදමු. මෙන්න මේ දෙපැත්තේ ලියා ගන්න ඉඩ තියෙන විදිහට සටහන හදා ගන්න. හරි. ඒතකොට මම ලබන සතියේ මෙතනින් යටට නෝට් එක දීලා පටන් ගන්නම් P type N type දෙන්න හදලා එයාලා කොහොමද හැදෙන්නේ සහ එතනින් ඩයෝඩයක් PN සංදි දෙක එකතු කරාම මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක අතරේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ විචලනය, ආරෝපණ විචලන, විභව විචලන මොකද අපි දැන් විද්‍යුත් ශ්‍රේෂ්ඨ කතා කරලා තියෙන්නේ. ඒතර අපි ඒවත් ඉස්සරහට කතා කරගෙන යන්න ඕන පුතේ. මම මොකද ගිය සතියේ ටෙස්ට් එකකත් ඒක තිබ්බා. මම දැක්කේ නෑ දරුවෝ උත්තර ලියලා තියෙනවා ඒ ගැන. හරි රයිට් හරි දරුවනේ ඉක්මන් රූප සටහන ඇඳ ගන්න ඇඳගත්ත දරුවෝ එනම් මීටින් එකෙන් ලීවෙන් දවසම පන්තිනේ ඉතින් අද මහන්සි ඇතිනේ හරි පුතේ හරි good night සර්ණයි මෙතෙන් ගහන් හදා ගන්න පුතේ මෙතනින් යටට ඇඳගත්තත් ඇති හරි
කුහරත් ගමන් කරනවද ඔබ පුතේ කුහර හුව මාරු වෙනවා ගමන් කරනවා කියන වචනට වඩා හොඳයි හුව මාරු වෙනවා කියලා ලියුවොත් නේද ඒ කියන්නේ පුතේ දැන් මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනේ මේ කුහරේ ළඟට ගියා කියමුකෝ මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට එතකොට මෙතෙන්ට කුහර එනවනේ එතකොට මේ කුහර මෙතෙන්ටම ආවේ නෑ ඒක තේරෙනවනේ මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට පිරුණා පිරුණොත් මෙතන කුහරයක් ඇති වෙනවනේ අන්න ඒක අපිට කියන්න පුළුවන් මේ කුහර මෙතන ඉඳන් මෙතෙන්ට ගියා කියලා අන්න එහෙම කියන්න පුළුවන් හරි පුතේ හරි ඉස්සරණයි